මේ රුක්සාහන් කියන්නේ පුතේ මේ අරගම තමයි. මොකද්ද? සිද්ධියක නේදී අවකාශය අපි මේ කලින් ඉදිරිපත් කරා කොටදල භාවිතය. දැන් ඉදිරිපත් කරනවා මොකක් භාවිතයද? රුක්සාහන් භාවිතය. රුක්සාහන් භාවිතයෙන් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ මේක අපි ඉදිරිපත් කරන්නේ ගහක අතු යන ආකාරයට මෙන්න මෙහෙම. හරිද? මෙන්න මේ විදිහට ගහක අතු යන ආකාරයට තමයි ඉදිරිපත් කරන්නේ. මේක මේ විදිහට තමයි රොක්සටහන් අඳින්නේ. දැන් මේක ඕනනම් අපිට තව දික් කරන්න පුළුවන්. බලන්න. මෙහෙම ඔන්න ඔය විදිහට දික් කරන්න පුළුවන්. එතකොට එක අත්තක් විතරක් තියෙනවා නම් ඒක පළමු පරීක්ෂණය. එක අත්තෙන් අපි දෙවෙනි අවස්ථාවට අවිල්ලා අවස්ථා දෙවෙනි පියවරක් තියෙනවා නම් ඒකට ගන්නේ දෙවන පරීක්ෂණය. හරි. තුන්වෙනි අවස්ථාවකටත් වෙනවා නම් ඒක මොකද්ද? තුන්වන පරීක්ෂණය. හරි. පළමු පරීක්ෂණය, දෙවන පරීක්ෂණය, තුන්වන පරීක්ෂණය. මෙතනදී අපිට මතකයි අපි කොටුදල භාවිතයේදී පරීක්ෂණ දෙකයි කරේ. සිරස් අක්ෂයත්, තිරස් අක්ෂයත් කියන අක්ෂ දෙක. එතකොට පරීක්ෂණ දෙකක් කරපු නිසා අපේ තුන්වන පරීක්ෂණයක් නැහැ. අත්ත උපරිම දික් වෙන්නේ අවස්ථා දෙකක් විතරයි. හරි. අවස්ථා දෙකක් විතරයි. ඒ අවස්ථා දෙකක් දැන් මෙතන පරීක්ෂණ තුනක් නැහැ හොඳේ. පරීක්ෂණ තුනක් නැහැ. තියෙන්නේ පරීක්ෂණ දෙකයි. හරිද? පරීක්ෂණ දෙකයි. මේක පළමු පරීක්ෂණය, මේක දෙවන පරීක්ෂණය. දෙවන පරීක්ෂණයේදී අතු දෙකක් වෙනවා. ඇයි මේ පැත්තෙන් අත දෙකකට බෙදලා නැන්නේ? ඒකෙදී මේ දෙකටයි මෙතනින් දෙකටයි වෙන වෙනවා. හරි. එතකොට මේ අතු වලට දාන්නේ පරීක්ෂණයට එන්න පුළුවන් ප්‍රතිඵල. පරීක්ෂණයට එන්න පුළුවන් ප්‍රතිඵල. ඔයාලට මෙතන දෙන්න පුතේ ප්‍රතිඵල දෙකක්. අවස්ථා දෙකක්. ඒක ලියන්න වෙන්නේ අර අපි සම්භාවිතාවය ලියුවාලත් එක්ක. සම්භාවිතාවය එන්නේ සම්භාවිතාවයේ ලියන ආකාරයට තමයි මෙතන ප්‍රතිඵලය ලියන්න වෙන්නේ. හරි. උදාහරණයක් විදිහට බලමු. සරල අවස්ථාවක්. කාසියක් උඩ තමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. කාසියක් උඩ තමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. එහෙනම් ඔන්න පරීක්ෂණය තමා කාසිය උඩ දැමීම. එතකොට මේකේ ප්‍රතිඵල දෙකක් එනවා. හරිද? ප්‍රතිඵල දෙකක් එනවා. මොනවද ප්‍රතිඵල දෙක? දිත්මි සිරසයි අගයයි. ප්‍රතිඵල දෙක අපි ලියනවා මේ අත්තේ අගින්. සිරස අගය. සිරස අගය. දැන් මේ කාසිය උඩ දැමීමේ සිරස ලැබීම සම්භාවිතාවය කීයද පුතේ? සිරස ලැබීම සම්භාවිතාවය නේදී අවකාශය නම් දෙකයි. නේදී අවකාශය දෙකයි. ඒ කියන්නේ සම්පූර්ණ දෙකයි. සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද? දෙකෙන් කියන්න. දෙකෙන් එකයි. දෙකෙන් එකයි. සිරස ලැබීමේ සම්භාවිතාවය දෙකෙන්. අගය ලැබීමේ සම්භාවිතාවය කීයද?
අගය ලැබීමේ සම්භාවිතාවය සිරස ලැබීමේ සම්භාවිතාවය දෙකෙන් එක එන අගය ලැබීමේ සම්භාවිතාවයක් කීයද හඳුනේ දෙකෙන් එකයි. දෙකෙන් එකයි හරි මෙන්න මේ සම්භාවිතාවය අපි අර අර්ථය ලියනවා දෙකෙන් එකයි එතනත් දෙකෙන් එකයි කියලා හරි දෙකෙන් එකයි කියලා ලියනවා ඔන්න ඔහොම තමයි එක අවස්ථාවක් විතරක් තියෙනවා නම් එක පරීක්ෂණයක් විතරක් තියෙනවා නම් අපි ලොක් සටහනක් මේක තේරුණාද ලසිත් ඔව් සර්. දේශානි ඔව් ඊළඟට දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ පරීක්ෂණ දෙකක් එනවා පරීක්ෂණ දෙකක් එනවා පරීක්ෂණ දැන් මේ කාසියම් මම ගන්නවා හරිද කාසියම් මම ගන්නවා නොනැඹුරු කාසිය අවස්ථා දෙකක් උඩ දමා දෙවාරයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම දෙවාරයක් උඩ දාන්න එහෙනම් දැන් මෙතන පරීක්ෂණ දෙක මොකද්ද හසි මොකද්ද? කාසියක් දෙපාරක් උඩ දානවා උඩ දාලා ඒ අවස්ථා දෙකේදීම වැටෙන පැත්ත නිරීක්ෂණය කරනවා මේ පරීක්ෂණයට අදාළ පරීක්ෂණ දැන් අපි එකක්ද කරේ දෙකක්ද කරේ දෙකක් පරීක්ෂණ දෙකේ නම් මොනවද කාසියක් උඩ දැමීම කාසියක් උඩ දැමීම කාසිය උඩ දැමීම දැන් අපි මේ පළමු වර දෙවෙනි වර දැමීම සහ මොකක්ද දෙවෙනි දෙවන වර වර දැමීම මේකෙදී අපි ලිව්වේ පළමු වර දැමීම දෙවෙනි වර කියලානේ කොටි දැලෙත් ලිව්වේ එහෙනම් රුක්ෂණාලෙත් ඒව තමයි ලියන්නේ රුක්ෂණයෙන් ලියනවා පළමු වර මොනවාද හරි පළමු වර ප්‍රතිඵලය සිරස අගය සිරස ලැබීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි අගය ලැබීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි හරි ඔන්න ඊළඟට දෙවන වර ඒත් ඔන්න පළමු වර සිරස වැටුනොත් එහෙම දෙවන වරත් පුතේ මෙහෙම එනවා ඇයි ඒ දෙවන වර එන්නේ පළමු වර සිරස වැටිලා දෙවෙනි වර සිරස වැටෙන්නත් පුළුවන් පළමු වර සිරස වැටිලා දෙවන වර අගය වැටෙන්නත් පුළුවන් අන්න ඒ නිසා දැන් මේක දෙපාරක් වෙන්නේ ඊළඟට මේ අත මේ පැත්තට යනවා පළමු වර අගය වැටිලා දෙවන වර අගය වැටෙන්න පුළුවන් පළමු වර අගය වැටිලා දෙවන වර සිරස වැටෙන්න පුළුවන් දෙවන වරත් සිරස වැටීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි අගය වැටීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි ඒක වෙනස් වෙන්නේ නැහැ නේ එහෙමම තමයි මෙතනත් එහෙමයි දෙකෙන් එකයි දැන් පුතේ සම්භාවිතය සමස්තයක් විදිහට බලද්දී මේක අපි මෙහෙම පැත්තකින් ලියනවා මේ ප්‍රතිඵල ටික ලියනවා සිරස මෙතන සිරස අගය මෙතන අගය සිරස මෙතනින් අගය හරිද ඒ ලියලා මෙයාලගේ සම්භාවිතාවයත් ලියලා ගන්නවා දෙකෙන් එක මෙතනදි වෙන්නේ මේක ಗುಣ කිරීම දෙකෙන් එක ಗುಣ කිරීම දෙකෙන් එක එතකොට අවසන් උත්තරය ගත්තොත් දෙවාරයක් දෙක හතරයි එක් වාරයක් එක එකයි මෙතනත් එහෙමයි දෙකෙන් එක ಗುಣ කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එකයි මෙතනත් දෙකෙන් එක ಗುಣ කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එකයි මෙතනත් දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක සමානයි හතරෙන් එකයි හරිද පුතේ දැන් තේරුණාද දැන් අවස්ථා දෙකක් වෙනකොට මොකද වෙන්නේ කියන එක
පළමු වර අවස්ථාව වඳිනවා දෙවන වර අවස්ථාවත් වඳිනවා ඇඳලා ඉවර වෙලා මොකද කරන්නේ මේ ප්‍රතිඵල ටික අපි ලියනවා සිරස අගය සිරස අගය ඒකේ සංඛ්‍යාත්මක අගයත් ලියලා මොකද කරන්නේ ಗುಣ කරලා අවසාන පිළිතුර සම්භාවිතාවයේ කීයද කියලා අහන්න මෙන්න මේකෙන් තමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අර නේදී අවකාශය කොටදලක නිරූපණය කරලා ඉවරුනාට පස්සේ අපෙන් ප්‍රශ්න ඇහුවානේ මෙතනදිත් අපෙන් අහනවා ප්‍රශ්න හරි එතකොට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මෙන්න මේ ගණනය කිරීමත් එක්ක ඔව් සර්වේ දෙවන වර පරීක්ෂාවේදී මේ අර සිරසාගේ තියෙන තැන් දෙක උඩයට මාරු වුණාට කමක් නැද්ද? ඔහොම මෙන්න ඕනි. දැන් ඔයා මෙතන සිරසාගේ කියලා දැම්මනා හරිද? උඩින් සිරස යටින් අගය කියලා දැම්මනා මෙතන සිරසාගේ කියලාම දාන්න. මාරු වුණාට කමක් නැහැ පුතේ. හරි? මාරු වුණාට කමක් නැහැ. මෙන්න මෙතන දැන් සමහර වෙලාවට දැන් මෙතන නම් දෙකෙන් එකම එකමනේ. හැබැයි ඔයා හිතන්නකෝ මෙතන සිරස දාන්න නැතුව මෙතන අගය දාලා මෙතන සිරස දානවා. හරි? එතකොට යාගේ සම්භාවිතාවය හරියට ලියන්න. යාගේ සම්භාවිතාවය හරියට ලියන්න. හරියට ලියනවා නම් සහ මේ ගණනය කිරීම හරියට කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ අතු දෙක මාරු වෙලා ලිව්වා කියලා. හරිද ලසි? තව මොනවා හරි ගැටලු තියෙනවද? ශානිකා නෑ සර්. හරි එහෙනම් ලියමු මේව පළවෙනි උදාහරණය මේව ලියන්න කාසියක් උඩ දමා කාසියක් එක්වරක් උඩ දමා කාසියක් එක්වරක් උඩ දමා උඩට වැටෙන පැත්ත උඩට වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමට අදාළ පරීක්ෂණයේ නේදී අවකාශය රුක් සටහනකින් ඉදිරිපත් කරන්න මේක අඳ ගන්න පළවෙනි එක
හරිද ඉවරද පුතේ? හඳුන ඉවරද? උඩ එක විතරයි අඳින්නේ. ඔව් සර්. ඔය ඉවරයි. හරි. දෙවෙනි උදාහරණය. ලියන්න මෙහෙම. නොනැඹුරු කාසියා දෙවරක් උඩ දමා. නොනැඹුරු කාසියා දෙවරක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමට අදාළ පරීක්ෂණයේ නියැදී අවකාශය රුක් සටහනක් භාවිතයෙන් දක්වන්න. දැන් දෙවෙනි එක මේ දෙක ඇඳලා මේ ප්‍රතිඵල ලියලා ගණනය කරන්න. හරිද ඉවරද?
රිද්ම ඉවරද? ඔව් සර්. ඔව්. චානිකා? ඔව් සර්. ඔව්. හරි. ලෙන්න මේ ප්‍රශ්නයක්. ඉතින් රුක් සටහන භාවිතයෙන් ඉහත රුක් සටහන භාවිතයෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි එක අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාවය අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාවය දෙවෙනි එක අවස්ථා දෙකේදීම එකම අගයක් ලැබීමේ සම්භාවිතාවය අවස්ථා දෙකේදීම එකම අගයක් ලැබීමේ සම්භාවිතාවය එකම අගයක් කියන්නේ උතන එකම පැත්ත වැටීමේ සම්භාවිතාවය හොඳේ තුන්වෙනි එක එක් අවස්ථාවකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාව එක් අවස්ථාවකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි කියමු බලන්න අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද පුතේ? ඒෂානි බලන්න ප්‍රතිඵල සිරස 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 අගය අගය සිරස අගය අගය එතකොට අවස්ථා දෙකේදීම සිරස ලැබෙන්න ඕන. කොතන තියෙන්නේ අවස්ථා දෙකේදීම සිරස? මේ තියෙන්නේ සිරස සිරස. දෙකෙන් එකයි කොන කරපුවම උත්තරේ කීයද ඇවිල්ලා තියෙන්නේ අපට? සමුනේ? එහෙනම් අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද? අසිත් 4 4 එකයි. හරි. 4 එකයි. දෙවෙනි අවස්ථාව දෙවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ මොකද්ද? අවස්ථා දෙකේදී වෙනස් අගයන් ලැබීම කියන්නේ පළවෙනි වාර සිරස ලැබුණොත් දෙවෙනි වාර අගය ලැබෙන්න ඕන. පළවෙනි වාර අගය ලැබුණොත් දෙවෙනි වාර සිරස ලැබෙන්න ඕන. ඒතකොට ඒ වගේ දෙකක් තියෙනවා. දැන් මේ පළවෙනි එක ගන්න බෑ ඒක අවස්ථා දෙකේදී සමානයි. අවසාන එක ගන්නත් බෑ අවස්ථා දෙකේදීම සමානයි. එහෙනම් ගන්න වෙන්නේ මෙන්න මේ දෙක. ඒකේ තියෙනවා මේකෙදි 4න් එකයි මෙතන 4න් එකයි. දැන් මොකද කරන්නේ අපි? ඔය 4න් එකයි එකතු කරනවා. ඔය දෙකේ එකතුව තමයි පිළිතුරට ගන්න වෙන්නේ. එහෙනම් 4න් එකයි එකතු කරාම කීයද පුතේ? 4න් කීයද? 2යි. 4න් 2යි. සර් දුන්නේ නම් එකම අගයක් ලැබීම. මොකද? ප්‍රශ්නේ එකම අගයක් ලැබීම කියලා නේද දුන්නේ? එකම අගයක් ලැබීමද? ඔව් සර්. හරි. එහෙනම් සිරස අගය අගය. සිරස ලැබීම සම්භාවිතාවය කීයද? 4න් එකයි. අගය ලැබීම සම්භාවිතාවය කීයද? ඒත් 4න් එකයි. එහෙනම් උත්තරේ කීයද? ඒත් 4න් එකයි එකතු වුණාම කීයද? 4න් 2යි. 4න් 2යි. තුන්වෙනි එකේ උත්තරේ දුන්නේ මොකද්ද? තුන්වෙනි එකේ ප්‍රශ්නේ දුන්නේ එක් අවස්ථාවකදීවත් සිරස අවස්ථා දෙකේම සිරස ලැබෙන්න පුළුවන්ද? එක් අවස්ථාවකදීවත් කියපුවාම බෑ. ඇයි බැරි? එක් අවස්ථාවකදී පමණක් සිරස ලැබීම කිව්වොත් අවස්ථා දෙකේදීම ලැබෙන්න බෑ.
එක් අවස්ථාවකදී වක් කිව්වොත් එහෙම ලැබෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් මේ පළවෙනි එක ගන්න ඕන. 4න් එකයි. දෙවෙනි එකේ සිරසාගේ තියෙනවා. එකතු කිරීම 4න් එකයි. තුන්වෙනි එකෙත් අගේ සිරස තියෙනවා. එහෙනම් එතන 4න් එකයි. ඔය තුනම එකතු කරන්න ඕන. එහෙනම් කේද තුනම එකතු කරපුවම උත්තරය 4න් 4න් කීයද? ලසිත් 3යි. 4න් 3යි. හරි. 4න් 3යි. ඔන්න ඔය වගේ තමයි පුතේ ගණන් එන්නේ. හරිද? දැන් යමු ඔයාලගේ අභ්‍යාස පොතට. අභ්‍යාස පොතේ 158 පිටුව 158 පිටුව පළවෙනි ගාන ගන්න බලන්න. 35 පහ අභ්‍යාස පළවෙනි ගාන. මෙතන කියන්නේ 10 වසර පොතේ හොඳේ. පෙට්ටියක රතු පැන්සල් 4ක් හා කළු පැන්සල් 2ක් ඇත. මෙම පෙට්ටියෙන් සසම්භාවී ලෙස පැන්සලක් ගෙන එහි වර්ණය සටහන් කර නැවත පෙට්ටියට දමා දෙවන වරද පැන්සලක් ගැනීමේ පරීක්ෂණයට දාලා නියදී අවකාශයේ රුක් සටහන දක්වා. හරි. ඉස්සලා රුක් සටහනක දක්වන්න කියලා කියනවා. පරීක්ෂණ කීයද? with me දෙකයි. මොනවද දෙක? දෙක මොනවද? පළමු පරීක්ෂණය දෙක. පළමු පරීක්ෂණය මොකද්ද? පළමු ගැනීම නේද? පළමු ගැනීම දෙවන ගැනීම. හරි. පළමු පරීක්ෂණයේ ප්‍රතිඵල දෙකයි. මොනවද? එකක් රතු පැන්සල් අනිත් එක කළු පැන්සල් නේ. රතු කළු. එහෙම නේද? කතා කරන්නේ නැහැ නේ ඔයාලානේ. කවුරු එහෙමද? ඔව්. හා. දැන් පැන්සල් ඔක්කොම කීයක් තියෙනවද? 6ක්. 6ක් තියෙනවා. රතු පැන්සල් ලැබීම සම්භාවිතාවය කීයද? 6න් 4යි. 6න් 4යි. 6න් 4යි. 6න් 4යි. කළු පැන්සල් ලැබීම සම්භාවිතාව? 6න් 2යි. 6න් 2යි. කළු පැන්සල් ලැබීම 6න් 2යි. දැන් දෙවෙනි අවස්ථාවටත් යනවා.